හලෝ ඉතින් කොහොමද කට්ටිය මම අද ඔයගොල්ලොත් එක්ක කතා කරන්න යන්නේ Adobe After Effects tutorial series එකේ තුන්වෙනි tutorial එක. ඒක තමයි මොකද්ද මේ graph editor එක කියන්නේ. ඒ වගේම animation වල තියෙන ප්‍රධානම දෙයක්. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම ඉගෙන ගන්න ඕන දෙයක් තමයි මේ keyframes වර්ග ටික. අපි අද කතා කරනවා මොනවද මේ keyframe වර්ග ටික. එතකොට මේවා මොනවටද use වෙන්නේ? එතකොට මොකද්ද මේ graph editor එක කියලා කියන්නේ කියලා. එතකොට මේ graph editor එකකින් අපිට පුළුවන් custom graph එක අපේ animation එක කරන්න. මම ඔයගලන්ට ඒක කරනකොට ඔයගලන්ට තේරෙයි. මේක තුන්වෙනි tutorial එක විදියට දාන්න ප්‍රධානම හේතුව උනේ මගේ මේකෙන් තමයි මේ graph editor එකේ වැඩ කරලා graph editor එකෙන් touch කරලා තියෙන එකෙන් තමයි සාමාන්‍යයෙන් beginner animator කෙනෙක්වත් එතකොට advanced animation හදන කෙනෙක්වත් වෙන් කරගන්නේ සාමාන්‍ය ඉන්ඩස්ට්‍රි එකේ මේ වගේ custom motion දෙන විදියට තමයි සාමාන්‍ය දෙන එකෙන් තමයි සාමාන්‍යයෙන් advanced animator කෙනෙක්ව අඳුරගන්න පාවිච්චි කරන්නේ. එතකොට මම අද ඔයගලන්ට කියලා දෙන්නම් මොකද්ද මේ graph editor එක කියන්නේ කොහොමද මේක වැඩ කරන්නේ කියලා. ඒ වගේම මොනවද Adobe After Effects වල තියෙන අපි දැනගන්න ඕනේ keyframe වර්ග ටික කියලා. මේ තියෙන්නේ අපි ඒ graph editor එක හෝ අපිට කියන්නේ මේ තියෙන්නේ අපි ඒ use කරන keyframes. ඒ කියන්නේ මේ ඔයගලන්ට මෙතන පේනවා ඇති මේ පොඩි red lines වලින් මේ මම පෙන්නලා තියෙන graph එක. එතකොට මෙතන මේ වෙන animation එකට ඒ graph එකට අපි use කරන keyframe එක තමයි මේ මෙතන මම පොඩියට දාලා තියෙන්නේ. එතකොට මේ keyframe වර්ග ටික දැම්මහම කොහොමද මේක automatically මේකේ animation එකේ තියෙන easing එන animation එක වෙන speed එක animation එක වෙන විදිය කොහොමද වෙනස් වෙන්නේ කියලා තමයි මම ඔයගලන්ට මෙතන මේ පොඩි guide එකක් වගේ හදලා අපි බලන්න දැම්මේ. එතකොට අපි මුලින්ම කතා කරොත් මේ තියෙන්නේ linear keyframes. ඒක අපි බැලුවොත් එහෙම අපේ layer panel එකේ මේ තියෙන්නේ අපේ linear keyframe එකක් අපි use කරන්න පාවිච්චි කරන keyframe එක. සාමාන්‍යයෙන් linear keyframe එකක් දාගන්නේ normal අපි keyframe එකක් දානකොට linear keyframe එකක් තමයි වැටෙන්නේ. ඒත් අපිට වෙන මොකක් හරි keyframe එකක් linear කරගන්න ඕන නම් අපි නිකන් මෙතන sample එකක් දාමුකෝ. මෙතන මේ hold keyframe එක. ඔයාලට මේක linear කරගන්න ඕන නම් ඔයාලට පුළුවන් control ඔබාගෙන ක්ලික් කරන්න. එතකොට ඒක linear keyframe එකක් එනවා. ඒ වගේම තමයි hold keyframe එකක් කරන්නේ අපි linear එකක් control alt ඔබාගෙන අපි ක්ලික් කරාම ඒක hold keyframe එකක් එනවා. එතකොට linear keyframe එකක් කියලාගෙන අපි animation එක අපි හිතමු අපි මෙතන x අක්ෂය දිගේ animate කරන්නේ. මෙතන ඉඳලා animation එකට ගිහිල්ලා බලුවොත් මෙතන ඉඳලා මෙතනට යන්න කියලා තමයි අපි දීලා තියෙන්නේ. එතකොට linear animation එකදී වෙන්නේ එකම ස්පීඩ් එකකින් ඒක අපේ පටන් ගන්න තැන ඉඳලා අපි animate වෙන්න කියලා දීලා තියෙන තැනට යනවා. එතකොට මේක තමයි basic animation වර්ගය. මේකටම loop out එකක් දාලා තියෙනවා. එක දිගටම යන්න ඕන හින්දා අපි loop outs ගැන එහෙම කතා කරානේ. බලමු නිකන් normal බලමු මෙතන ඉඳන් මෙතනට යන්න කියන එක තමයි මේ animation එක. ඒ වුණාට සාමාන්‍යයෙන් මේ වගේ animations ටිකක් boring. boring කියන්නේ කම්මැලිනේ ඔහේ එකම ස්පීඩ් එක යනකොට සාමාන්‍යයෙන් ඇනිමේෂන් එක බෝරින්. ඕගොල්ලෝ සාමාන්‍යයෙන් ඇනිමේෂන් එකක් කරනවා නම් අඩුම ගානේ F9 ඔබලා ඔක easy හරි කරන්නේ. ඒ කියන්නේ හිමීට පටන් අරන් ස්පීඩ් ගිහිල්ලා හිමීට ඉවරන මට්ටමට. එතකොට මේක තමයි linear keyframe එකක් කියලා කියන්නේ. linear graph එක තමයි මෙන්න මේක. ඒ කියන්නේ එකම ස්පීඩ් මම මෙතන දාලා තියෙන මේ ස්පීඩ් graphs ටික. මේකේ තව graph එකක් තියෙනවා. මම ඒකත් කියන්නම් graph editor එක ගැන කතා කරද්දී. මම මෙතන ඇඳලා තියෙන ස්පීඩ් graph එක මොකද මම ගොඩාක් වැඩ කරන්නේ ස්පීඩ් graph එකේ හින්දා. toggle දැන් අපි නිකන් මේකේ graph එක බැලුවොත් graph එක තියෙන්නේ අපේ මෙතන තියෙනවානේ sorry මෙතන තියෙනවානේ අපේ timeline එක. මේ timeline එකේ මේ තියෙන්නේ අපේ linear graph එක දාලා තියෙන frame එක. ඒකේ y position එකට තමයි අපි දාලා තියෙන්නේ. එතකොට මේක උඩ එනවා මෙතන පොඩි ප්‍රස්ථාරයක් වගේ icon එකක් තියෙන එකට අපි කියන්නේ graph editor එක කියලා. අපි ඒකට ගියාම අපිට පුළුවන් මේකේ graph එක මොන වගේද යන්නේ කියලා බලා ගන්න. එතකොට මේකේ graph එක යන්නේ මෙන්න මේ විදියට මේ මම ඇඳලා තියෙන විදියට තමයි ඒකේ graph එක යන්නේ. ඊළඟට අපි බැලුවොත් එහෙම අපේ hold toggle hold keyframes කියන එක ඒකේ වෙන්නේ මෙහෙමයි. අපි මෙතන ඉඳලා මෙතනට යන්න කියලා animation එක හදනවා. ඒත් අපි මේක toggle hold කරොත් එහෙම වෙන්නේ මෙයා එක keyframe එක ඉඳලා ඒ position එකේ يعني keyframe එකේ තියෙන position එක තියාගන්නවා අපි. position animate කරනවා නම් එතන ඉඳලා
ඊළඟ key frame එකට යනකම් මේ key frame එකේ value එක තමයි වැඩ කරන්නේ. දැන් අපි නිකන් බැලුවා මෙතන මේ key frame එක තියෙනවා. අපි ඉස්සරහට යනකොට මුකුත්ම වෙන්නේ නැහැ. මේ තියෙන එකක් මෙතන ඉඳන් ඉස්සරහට යනකොට මුකුත්ම වෙන්නේ නැහැ. අලුත් key frame එකට ආපු ගමන් ගාලා ඒක පයින්නවා. මේක ගොඩාක් යූස් කරනවා. අපි මේක යූස් කරා මේ අර අපි මීට ඉස්සෙල්ලා කරානේ ටියුට් එකක් glitch effect එක හදාගන්න. ඒකදී අපි යූස් කරා මේක. මේකෙදි වෙන්නේ මෙන්න මේ වගේ දෙයක්. එතකොට අපි මේකේ බලුවොත් එම් graph එක මේකේ graph එක තියෙන්නේ මෙන්න මේ වගේ. linear graph එකට වඩා වෙනස් මේ graph එක. මොකද මේ graph එක මෙතන ඉඳලා මෙතනට කෙලින්ම ඩිරෙක්ට්ම තියෙනවා. මොකද මේ graph එකේ මොකුත් move වෙන්න දෙයක් නැහැ. අපි මේ බලන්නේ speed graph එකනේ. අපි ගිහලා මේ බලන්නේ value speed graph එක නම් මේකේ value graph එක බැලුවොත් value graph එකේ තියෙන මේ value එකේ ඉඳලා ඊළඟ value එකට යනකම්ම මෙහෙම යනවා. ඊළඟ value එකට යනවා. ආපහු ඒ value එක කොහොම ගිහිල්ලා ඔහොම තමයි යන්නේ. අපි position එකේ මේකේ බලුවොත් එහෙනම් position එකේ value එක මේකේ හිමීට ටික වෙනස් වෙනවා. එතකොට මේ graph editor එක කියන එක ඔයාලට තේරුම් ගන්න ලේසිම විදිය තමයි ඔයගොල්ලෝ 10 වසරේදී 11 වසරේදී කරනවානේ ත්වරණ කාල ප්‍රස්ථාර. ත්වරණ කාල ප්‍රස්ථාර වගේ තමයි මේවා වැඩ කරන්නේ. හැබැයි හරියට මෙන්නේ ස්පීඩ් graph එකේ ත්වරණ කාල ප්‍රස්ථාර වගේ තමයි. අපි මේක නිකන් ත්වරණ කාල ප්‍රස්ථාරයක් බැලුවොත් එකම ස්පීඩ් එකම වේගයකින් කාලය හරහා යනවා. එච්චරයිනේ. එතකොට මේ graph editor එක ගැන අපි පොඩ්ඩක් කතා කරමු. මේ graph editor එකේ තියෙනවා graph වර්ග දෙකක්. එකක් තමයි value graph එක, අනිත් එක තමයි speed graph එක. value graph එකේ වෙන්නේ time එකට. දැන් මේ උඩ තියෙන්නේ timeline එකනේ. මේ පැත්තෙන් අපිට එනවා value එකද speed එකද කියලා. මම කියන අපේ මොකද්ද යන්නේ කියලා. එතකොට මේකේ බැලුවොත් එහෙම value එක ටික increase වෙන එක තමයි මෙතන වෙන්නේ. එතකොට මේ value graph එකයි speed graph එකයි කියන එක අපි මොන වෙලාවෙදී use කරගන්නේ කියන එක ඕගොල්ලෝ තමයි තීරණය කරන්න ඕනේ. සාමාන්‍යයෙන් මම ගොඩක් වැඩ කරන්නේ speed graph එකේ. මොකද මට speed graph එක ලේසි නිසා. ඒත් සමහර අය වැඩ කරනවා ගොඩාක් value graph එකේ. ඒගොල්ලන්ට value graph එක ලේසි කියලා. ඒකින්ද ඕගොල්ලෝ බලන්න ඕනේ ඒක situationally තමයි සාමාන්‍යයෙන් මම නම් change කරගන්නේ. value graph එකේ speed graph එකේ වෙනස තියෙන්නේ. value graph එකේ තියෙන්නේ value එක time එකත් එක්ක change වෙන හැටි. speed graph එකේ තියෙන්නේ speed එක value එකත් එක්ක change වෙන හැටි. ඊළඟට toggle keyframe hold එකත් අපි කරානේ. මේ තියෙන්නේ easy ease. මේක තමයි shortcut එක F9. easy ease keyframe එකක් කියලා කියන්නේ ඒක වැඩ කරන්නේ මෙන්න මෙහෙම. හිමීට ඇවිල්ලා speed වෙලා ආපහු හිමීට ඉවර වෙනවා. කියන්නේ අපි මේකේ graph එක බැලුවොත් හිම graph එක මෙන්න මේ වගේ තමයි තියෙන්නේ. මේ තියෙන speed graph එක ආපහු හිමීට ගිහිල්ලා මේකේ නම් දෙකම එක වගේ මං හිතයි. අනේ පොඩ්ඩක් වෙනස්. දැන් මේ තියෙන value graph එක මේ හරිය හිමීට යනවා. ගිහිල්ලා එකපාර speed එක change වෙලා. ඒ කියන්නේ මේ හරියදී ලොකු value එකක් පායිනවනේ. දැන් මෙතන පොඩි value එකක් පායින්නේ. මේ හරියදී ලොකු value එකක් පායිනවා. පැනලා මෙන්න මේ විදිහට යනවා. ඊට පස්සේ මේකේ speed graph එකක් බැලුවොත් speed graph එකේ වෙන්නේ speed එක හිමීට වැඩි වෙලා උපරිමයකට ගිහිල්ලා හිමීට අඩු වෙලා යනවා. ඔන්න ඕක තමයි මේ easy ease කියලා කියන්නේ. easy ease කියලා කියන්නේ හිමීට පටන් අරන් ටික ස්පීඩ් එක වැඩි කරලා උපරිම ස්පීඩ් එකකට ඇවිල්ලා ඒක ආපහු හිමීට ස්ලෝ වෙලා ස්පීඩ් එක ඉවර වෙනවා. ඕක මම දැන් මෙතන පොසිෂන් එක තමයි ඇනිමේට් කරලා තියෙන්නේ. ඕක පොසිෂන් එක විතරක් නෙමෙයි. ඔයගලන්ට ඕන නම් ස්කේල් එක ඔපාසිටි එකට නම් ගොඩක් value graph දානවා අඩුයි. ස්පීඩ් එක එක දේවල් ගොඩක් තියෙනවනේ අපිට මේක ඇනිමේට් කරන්න පුළුවන් හැම දෙයකටම වගේ අපිට මේ graph edit එක use කරන්න පුළුවන් කිසිම issue එකක් නැතුව. ඒතකොට මේ තියෙන්නේ easy ease graph එක. ඊළඟට බැලුවොත් එimhe is in graph එක කියන එක. දැන් මෙතන මේ easy ease එක ඔයාලට බැලුවම තේරෙනවානේ. මේකේ ස්පීඩ් එක හිමීට වැඩි වෙලා උපරිමයකට වෙලා හිමීට අඩු වෙනවා. එතකොට is in කියන එකෙන් වෙන්නේ shift F9 එක. is in එකට අපි ගිහිල්ලා බැලුවොත් එහෙම මේ තියෙන is in graph එක. මේකෙදි වෙන්නේ speed පටන් අරන් හිමීට slow වෙනවා. is in කියලා කියන්නේ speed පටන් අරන් හිමීට slow වෙනවා. මේ තියෙන්නේ ඒකේ key frame එක. මෙන්න මේක. මේ තියෙන එකේ key frame එක. ඒතකොට මේ තියෙන easy ease එක. මේ තියෙන hold එක. මේ තියෙන්නේ normal linear key frame එකක්. ඊළඟට is out key frame එක තමයි මේ අපේ උඩින්ම තියෙන key frame එක. මෙන්න මේක. is out එකදී වෙන්නේ ඒක අනිත් පැත්තට හිමීට පටන් අරන් slow ඉවරනවා. දැන් ඔයගොල්ලන්ට මේක හරියටම බලා ගන්න පුළුවන් මොන වගේද වැඩ කරන්න කියලා. මේ ඔයගොල්ලන්ට මේ පේනවද දන්නේ නැහැ. මේ මෙතන චූටි dot set එකක් තියෙනවා මේ line එක උඩ. ඒ dot set එකෙන් කියන්නේ frame by frame මේ අපේ object එක තියෙන තැන. object එකේ anchor point එක තියෙන තැන. දැන් අපි මේක හරියට බැලුවොත් එහෙම ලං කළා මේක ළඟ key frame මේ object එකේ key frames ටික ගිහිල්ලා පොඩ්ඩක් key frames ඈත් වෙවි තමයි යන්නේ. අපි මේකම අනිත් එකේ බැලුවොත් ඒක අනිත් පැත්තට තියෙන දුර ඇවිල්ලා එකපාර ලං වෙනවා. අපි මෙන්න play කරලා බැලුවොත් හිමීට ඇවිල්ලා speed ඉවර වෙනවා. හිමීට පටන් අරගෙන ස්පීඩ් ඉවර වෙනවා. කියන්නේ ත්වරණයෙන් එන්න
වැඩි වෙනවා. ඔන්න මෙන්න මේ graph ටික තමයි graph ටිකනේ මෙන්න මේ key frames ටික තමයි ගොඩක් දුරට animation වලදී ඕගොල්ලන්ට දැනගන්න ඕනේ. මේකේ තව තියෙනවා වර්ග දෙකක්, graph වර්ග දෙකක් තියෙනවා තව. ඒ දෙක ගැන අපි පස්සේ දවසක් කතා කරමු. මේක චුට්ටක් අර ඔළුව අවුල් වෙනවා ගොඩක් ඔළුවට වටනවාම. ඒකම මේ graph වර්ග පහකට මේක සීමා කරේ. එතකොට මේ තියෙන්නේ අපි basically පාවිච්චි කරන graph වර්ග පහක්, ඒ වගේම basically පාවිච්චි කරන key frames වර්ග පහක් මෙතන තියෙනවා. මේ key frames දාගන්න shortcut එකක්. දැන් ඔයා හිතන්න අපි ප්‍රොජෙක්ට් එක කරනකොටත් කරමු. ඔයා හිතන්න ඔයා මෙතනට දාගන්නවා කියලා key frame එක. ඔයාට ඕනේ මේක is in එකක් හරි is out එකක් හරි කරන්න. අපි කරන්නේ මේ key frame එක උඩ click කරලා key frame assistance is easy is කියලා කියන්නේ normally අපි දාලා තියෙන එක is in. එහෙමත් නැත්නම් මේකට ගිහලා පුළුවන් මේක is out කරගන්න කිසිම issue එකක් නැතුව. ඒ එහෙම තමයි සාමාන්‍ය වැඩ කරන්නේ. අනිත් එක තමයි easy is එකක් හරි is in එකක් හරි දාලා තියෙනකොට automatically is වෙනවා. hold key frames තියෙන එක නම් අපි තව key frames දාන්නේ ඒවා hold key frames වෙනවා. එතකොට අපි linear key frames නම් දාලා දින්නේ automatically linear key frames වෙනවා. මේක නිකන් ඔයගොල්ලෝ study කරලා බලන්න. මේක ඇත්තටම ලොකු දෙයක් නෑ මේකේ. මේකේ තියෙන්නේ කාලයත් එක්ක වැලිව් එක හරි ස්පීඩ් එක හරි වෙනස් වෙන එක තමයි. මේකෙදී ඔයගොල්ලෝ කරන්න ඕන දේ තමයි අපි කරන්න ඕන දේ ගැනත් අපි ප්‍රොජෙක්ට් එක නම් කෙලින්ම ඒතකොට ඒකෙදි කතා කරන්න පුළුවන්. එතකොට මේ තියෙන්නේ මම අද ඔයගොල්ලොත් එක්ක ඇනිමේට් කරන්න හිතාගෙන ඉන්න ඇනිමේෂන් එක. මේ බෝලේ උඩේ ඉඳන් පල්ලෙහාට වැටලා ආපහු උඩට යනවා. අපිට ඕනනම් මේ බෝලේ අපි පල්ලෙහාට ගමුකෝ. පල්ලෙහා ඉඳන් උඩට විසිකලා නැහැ. උඩින් ඉඳන්ම ගමු. උඩින් ඉඳන් වැටිලා ආපහු උඩට යන එකක් තමයි වෙන්නේ. එතකොට මේක අපි ඇනිමේට් කරන්න ඕනේ y පොසිෂන් එක. මම සාමාන්‍යයෙන් මේ ඩිමෙන්ෂන් සෙපරේට් කරගන්නවා graph එක එඩිට් කරන්න ලේසි වෙන්න. ඔයගොල්ලොත් මේක කරලා බලන්න අනිවාර්යයෙන්ම ගොඩක් ලේසි මේක කරන්න. graph එක මම සෙපරේට් කරගන්නේ xy පොසිෂන්ස් වෙන වෙනම යූස් කරන්න පුළුවන්. මොකද නැත්තම් graph එකට එඩිට් කරන්න ගියාම පොඩ්ඩක් මෙතන කරදරයි. ඔය දෙකම එකට තියෙද්දි අපි මේකේ y පොසිෂන් එකට key frame එකක් දාගෙන frames 20ක් විතර පැනලා shift එකත් එක්ක page down එකෙන් තමයි මම frames 10ක් පන්නන්නේ. ඒක දෙපාරක් එවුවම frames 20ක් පයින්නවා. frames 20ක් පැනලා මෙයා ඇවිල්ලා මේ අපේ තියෙන රබර් වගේ එකේ වදිනවා. බම්ප් වෙන්න ඒකේ වදිනවා. ඔන්නෝම වදිනවා. වැදිලා තව frames 20ක් ගිහිල්ලා අපිට පුළුවන් මේ key frame එක copy කරලා මෙතනට දාන්න. දැන් අපි මේක animation එක නිකන් බැලුවොත් ඔහොම එකම speed එකෙන් ආවා. එකම speed එකෙන් උඩට ගියා. දැන් ඒකේ අර interesting ගතියක් නැහැනේ. ඒකින්ද අපිට පුළුවන් මේක තව ටිකක් ඉන්ට්‍රස්ට් කරන්න. මේ දෙකම අල්ලලා මේ දෙකම F9 කරලා is කරලා ඕගලන්ට පුළුවන් මෙතනින් ගිහලා දැන් මම ඉන්නේ value graph එකේ. එතකොට උඩ ඉඳන් පල්ලෙහාට වැටෙනකොට මේක speed වැටෙන්න ඕනේ. මම මේකේ graph එක ඔන්න ඔය වගේ speed වැටෙන්න හදා ගන්නවා. එතකොට මෙයා සාමාන්‍ය අපි නිකන් play කරලා බලුවොත් මෙහෙම speed ඇවිල්ලා ඔහොම නෙමෙයි. ස්පීඩ් එක එන්න වැඩි වෙන්න ඕනනේ අපේ. කියන්නේ මෙන්න මේ වගේ තමයි හැදෙන්න ඕනේ. මොන වගේ එන්න ඕනේ මේම කඩාගෙන යන්න ඕනේ අන්තිමට ගියේ ඔහොම ගිහිල්ලා ඊළඟට දැන් මේක යට ඉඳන් උඩට යනකොට ස්පීඩ් එක එන්න අඩු වෙනවා. නිකන් මම ටිපිකලි හදලා බැලුවොත් ඔන්න ඔය වගේ ස්පීඩ් එක එන්න අඩු වෙනවා. එතකොට ඔහොම යනකොට ඕම තමයි. يعني දැන් මේක මේ අපි එඩිට් කරන්න වැලියු graph එකෙන්නේ. එතකොට මේ graph එකේ තව තියෙනවා බටන් සෙට් එකක් මෙතන යට. මේ බටන් එකෙන් අපිට පුළුවන් animated properties ටික ඔක්කොම බලලා ඔන්න අපිට මේකේ properties දෙක තුනක් animate කරලා තියෙනවා නම් දෙක තුනක් එකපාර select කරගෙන වැඩ ගන්න පුළුවන් issue එකක් නැහැ. මෙතන අපිට පුළුවන් selected property එකද පෙන්වන්නේ graph editor එකේ set එකද පෙන්වන්නේ. ඒ ටික ඔක්කොම හදා ගන්න පුළුවන් කිසිම issue එකක් නැතුව. ඊළඟට අපිට පුළුවන් මෙතනට ගිහිල්ලා මේ y position එක මේ තියෙන්නේ අපේ graph editor එක මොකද්ද layout out එකද audio wave forms බලාගෙන වැඩ කරනවා නම් ඒ කියන්නේ අපි audio එකට sync කරනකොට එහෙම එතකොට extension editor එක අපිට extensions වල graph එක බලන්න පුළුවන්. extension එක edit කරනවා නම් graph එක බලාගෙන එහෙම ඒ හැම දෙයක්ම කරන්න පුළුවන්. ඊළඟට මේ තියෙන්නේ මේකෙන් වෙන්නේ මෙතන අපිට transform box එක දාගන්න පුළුවන්. දාලා අපිට පුළුවන් මේ animation එක අදින්න. අපිට පුළුවන් මෙතනින් animation එක size එක ඕන විදිහට අපිට animation එකේ duration එක වැඩි අඩු කරගන්න නම් කරන්න පුළුවන්. මම ඒක එච්චර recommend කරන්නේ නැහැ. මොකද ඒක keyframes මැද්දට වැටෙනවා සමහරවිට අපි හදලා දැම්මාම. එතකොට කිසිම තේරුමක් නැති නිසා. ඔයගොල්ලන් ඕන නම් කරන්න පුළුවන්. ඊළඟට මේ තියෙන්නේ අපිට snap කරන්න පුළුවන්. කියන්නේ මේවා අපිට snap කරන්න පුළුවන්. මොකක් හරි දෙයකට snap කරගන්න. දැන් අර අපි
ඩ්‍රාෆ්ට් දෙකක් දාගෙන හදන වෙලාවල් තියෙනවා. ඒ කියන්නේ අපිට උඩ එකේ ඩ්‍රාෆ්ට් එක යට එකට ගන්න ඕන වෙලාවල් එනවා. ඒ වගේ වෙලාවට එක් කරගන්න පුළුවන්. මම ඒකත් කරන්න හැටි පෙන්නන්න. ඊළඟට මෙතන තියෙන්නේ අපිට පුළුවන් අපිට මුළු graph එකම පේන විදිහට zoom කරගන්න. අපි හිතමු අපි නොම ඉන්නවා කියලා අපිට පුළුවන් මේ graph එකම ඔන්න ඔය වගේ graph එකක වැඩ කරනවා කියලා. ඒතර අපිට graph එකෙන් චුට්ටයි පේන්නේ. අපිට පුළුවන් මේ graph එකම පේන ගන්නට මේකේ zoom එක හදාගන්න. ඒ කියන්නේ මේකේ graph එකේ height එක තමයි ගොඩක් දුරට එන්නේ. අපිට මේක ක්ලික් කරාම අපිට graph එකේ height එක automatically set කරගන්න පුළුවන්. මොකද අපිට graph එකේ width එක ගන්න බෑනේ. අපි ලොකු graph එකක් වැඩ කරනකොට ඕකෝන් කරන් වැඩ කරනකොට අපිට පේන්නේ නෑනේ graph එක කොහෙද තියෙන්නේ මොකද්ද වෙන්නේ කියලාත්. ඒකින්ද මේකෙන් වෙන්නේ සාමාන්‍යයෙන් height එක තමයි auto zoom වෙන්නේ. අපි මෙතෙන් කියලා මේකේ height එක පොඩ්ඩක් වැඩි කරගත්තොත් එහෙම අපිට පුළුවන් මේකේ දැන් අපිට මේක බලාගෙන වැඩ කරන්න බෑනේ. පල්ලෙහා කොහෙද උඩ කොහෙද කියලා පේන්නේ නෑනේ. එතකොට අපිට පුළුවන් මේකෙන් height එක හරියටම මේකට fit වෙන්න හදාගන්න. මේ තියෙන්නේ ඊළඟ එකේ තියෙන්නේ fit selection to view. ඒ කියන්නේ අපි හිතුවොත් අපි select කරගෙන තියෙන මේ frame දෙක විතරයි කියලා අපිට පුළුවන් මේ frame දෙක විතරක් අපේ view එකට fit කරගන්න. ඊළඟට අපිට පුළුවන් අපිට මුළු graph එකම එක view එකේ බලන්න ඕන. දැන් අර ඉස්සෙල්ලා කිව්වේ මෙහෙම තියෙනවා. අපිට graph එකේ මුකුත් පේන්නේ. අපිට මේ දෙපැත්තත් ගන්න ඕනේ. ඒතකොට අපිට පුළුවන් මුළු graph එකම අරගෙන බලන්න issue එකක් නැතුව. මේ තියෙන separate dimensions ඕනනම් මෙතනත් ඕගලන් dimensions separate කරගන්න පුළුවන් ප්‍රශ්නයක් නැතුව. ඊළඟට මෙතනින් keyframe එක select කරාම තමයි මෙන්න මේ options ටික එන්නේ. මෙතනින් අපිට පුළුවන් අපි මෙතනට දාන්නේ මොන වගේ keyframe එකක්ද කියලා මේකෙන් කියන්න පුළුවන්. කියන්නේ අපේ keyframe assistance එකේ තියෙන එකම තමයි. ඊළඟට අපිට පුළුවන් අපිට මේ keyframes hold keyframes කරන්න පුළුවන්. මෙතනින්ම linear keyframes කරන්න පුළුවන්. auto bezier කියලා කියන්නේ මේකේ මේ beziers දෙක අපි හිතමු අපි මේකට දාලා තියෙන මේ beziers දෙක අපි පොඩ්ඩක් edit කරන් තියෙන්නේ. ඔන්න ඔහම තියෙන්නේ. නැත්නම් අපි මේ දෙක separate කරන් තියෙන්නේ. beziers දෙක අපි මෙන්න මේ විදිහට තියෙන beziers නෑ. beziers හදාගන්න. එතකොට අපිට පුළුවන් මෙතනින් ගිහලා convert selected keyframe to auto bezier දැම්මම අපිට beziers දෙක එනවා. beziers දෙක හදාගන්න පුළුවන්. නැත්නම් ඔයා beziers මොකක් හරි අවුලක් කරගෙන තියෙනවා නම් ඔයාට ඒක හදාගන්න ඉක්මනට හදාගන්න ඕන නම් ඔයාට ඒත් පුළුවන් auto beziers කරලා මේකේ beziers දෙක ගන්න කිසිම issue එකක් නැතුව. ඊළඟට මේ තියෙන්නේ අපිට පුළුවන් මේ ටික easy is ease in ease out කරන්න. ඔන්න ඔය keys ටික තමයි තියෙන්නේ. එතකොට අපිට මේක ඕනනම් automatically හදාගන්න පුළුවන්. මේ දෙක select කරලා අපි මේක ඔන්න ඔය වගේ දාගන්න. easy is කරලා දානවා. එතකොට දැන් මේක මේ animation එක ඔයගලන්ට බලනකොට තේරෙනවා. ඉතින් මෙතන මේක end කරලා workspace එක පොඩ්ඩක් පොඩි කරගෙන බලමු. ඔයගලන්ට පේනවා ඉතින් මේක උඩට යනකොටත් ස්පීඩ් එක පොඩ්ඩක් වැඩි වෙනවා. දැන් මේක value graph එක edit කරන්න යාම කරදරයි. අපිට මේක ස්පීඩ් එක විතරනේ වෙනස් කරගන්න ඕනේ. මොකද value graph එක edit කරනකොට සාමාන්‍යයෙන් ස්පීඩ් graph එක අවුල් වෙනවා. ස්පීඩ් graph එක edit කරනකොට value graph එක අවුල් වෙනවා. ඒක තමයි සාමාන්‍ය ක්‍රමය. ඒ හැටි. ඊළඟට අපිට මේක ඕනේ හරියට මෙතනට එනකොට මේක උපරිම ස්පීඩ් එකකට එන්න ඕනේ. එතකොට මේක මෙන්න මෙහෙම හරව ගන්නවා. මෙන්න මේ වගේ අපිට පුළුවන් මේකේ value graph මේ speed graph edit කරගන්න. එතකොට slow පටන් අරන් උපරිම speed එකකට ඇවිල්ලා වදිනවා. වැදිලා අපව උපරිම speed යටට ගියන් පස්සේ උපරිම speed එකකින් උඩට විසික් කරාම ඒක slow වෙලා උඩට යනවා. අපි දැන් ඕක play කරලා බැලුවොත් එහෙම මීට ඇවිල්ලා දුනා අන්නේ විදිය තමයි යන්නේ. සාමාන්‍යයෙන් ඔහොමනේ bounce වෙන්නේ. දැන් ඕක අපි normal easy ease එකක් දැම්මොත් එහෙනම් අපි දැන් මේකට ගිහිල්ලා නිකන් අපි බැලුවොත් මේකේ value graph එක මෙන්න මේ විදිහට තමයි value graph එක එන්නේ. එතකොට අපි මේක නිකන් මේක අපි හිතමු අපි මේක easy ease කරලා තිබ්බේ කියලා. easy ease කරලා තිබ්බොත් එහෙම ඒක යන්නේ ඔන්න විදිහට තමයි animation එක. එතකොට අපිට මේක අර වගේ custom විදිහට අපිට ඕන විදිහට edit කරගන්න එතකොට අමාරුයි. ඒකින්ද අපි use කරන්නේ සාමාන්‍යයෙන් අපි graph edit එකට ඇවිල්ලා අපිට ඕන විදිහට මේකේ graph එක හදා ගන්නවා. දැන් ඔයගොල්ලන්ට තේරෙන්නේ නැති මොකද්ද අර මම කිව්වේ animators ලගේ කියන්නේ season animators ලව හොයාගන්නේ කොහොමද මේකෙන් කියලා normally ඔයගොල්ලන්ට බැලුවහම තේරෙනවා ඇති. මේක නිකන් බලාගෙන ඉන්නකොටත් තේරෙනවා ඇති. මේ animation දෙකේ ලොකු වෙනසක් තියෙනවානේ. අපි ඕකෙම copy එකක් ගමුකෝ. ඒතර ඔයගොල්ලන්ට හොඳට පේනවානේ.
මේකේ x පොසිෂන් එකේ වැලියුස් නැනේ y පොසිෂන් එකනේ. ඊළඟට අපි මේ ටික ඔක්කොම සිලෙක්ට් කරගෙන අපි මේක ECS කරගන්නවා. දැන් එතකොට මේ තියෙන ECS එකයි අපි අතින් එඩිට් කරපු එකයි. අපි මේක නිකන් ප්ලේ කරලා බලුවොත් එහෙම අපි මේවා සෙපරේට් ප්ලේ කරලා බලමු. මේ තියෙන්නේ අපේ ECS එක. ඔය තියෙන ECS එක වැඩ කරන හැටි. ඒක එතකොට ඔය විදියට තමයි ඒකේ බෝලයක් වටනවා වගේ කියන එක පෙන්වන්න වෙන්නේ අපිට. නැත්නම් අපි අතින් කස්ටම් හැදුවොත් එහෙම ඒක අපිට මෙන්න මේ විදියට ගන්න පුළුවන්. අර මොක කරලා වැදිලා බම්ප් වෙලා උඩට යනවා වගේනේ. මොකද උඩින් ඉඳන් පල්ලෙහාට ඕනම දෙයක් කරනකොට ස්පීඩ් එක වැඩි වෙනවා. ඒ වගේම තමයි පල්ලෙහා ඉඳන් උඩට යනකොට ඕනම දෙයක ස්පීඩ් එක අඩු වෙනවා. ඊළඟට මම හිතනවා ඔයගලන්ට තේරෙනවා ඇති කියලා මේක මේ ලොකු කතන්දරයක් නෙමෙයි. එතකොට අපිට මේක වැඩක් නැහැ දැන් නිකන් පෙන්වන්න ගත්ත එකනේ. ඊළඟට මෙතන අපි ඊසින් ටික හදාගෙන ඉවරයි. ඊළඟට අපිට ඕනේ බෝල ඇවිල්ලා ඔන්නෝම වදිනකොට බෝලේ තව ටිකක් පල්ලෙහාට වදින්න ඕන. ඔන්නෝම වදිනකොට මේකේ පාත් එකත් අපිට පොඩ්ඩක් යටට යනවා වගේ හදාගන්න ඕනේ. ඒකට අපිට තියෙනවා ෂේප් වල පාත් කියන එකට ගිහිල්ලා අපිට පාත් එකට කී ෆ්‍රේම් එකක් දාගත්තා. මෙතනට මේ ඇවිල්ලා වදින්නේ. එතකොට අපි බලන්න ඕනේ මේක මෙන්න මේ හරියේ ඉඳලා එක ෆ්‍රේම් එකක් ගියා. ඊළඟ ෆ්‍රේම් එක යනකොට ආපහු ඒක උඩට යනවා කියලා අපි කොහොම දාගන්නවා. දාලා අපි මේ කී ෆ්‍රේම් එකේදී මේක හදනවා. පුළුවන් මේකේ පාත් එක නොම නැවෙනවා කියලා පොඩ්ඩක් ඊළඟට මේක උඩට යනකොට ආපහු මේක පාත් එක පොඩ්ඩක් උඩට යනවා. ගිහිල්ලා ඊළඟ ෆ්‍රේම් එකේදී පාත් එක තිබ්බ ගානට එනවා. මේක හරිනම් තව ටිකක් බම්ප් වෙන්න ඕන පාත් එක. මෙතනට අපි ගමුකෝ. එතකොට මෙන්න මේ වගේ ඇනිමේෂන් එකක් තමයි යන්නේ. මේකේ තව පුළුවන් මේවයි තියෙනවා ඇනිමේෂන් කන්සෙප්ට්ස් වල තව දේවල් තියෙනවා. වගේ ස්කොච් and ස්ට්‍රෙච් and ස්කොච් තියෙනවා. එතකොට ඕවර්ෂූටින් තියෙනවා. යමුකුත් කරන්නේ නැතුව මම මේ දාලා තියෙන්නේ. අපිට ඕනනම් දැන් මේක තව ටිකක් රියලි දැන් මෙතන නම් මේ key frames චුට්ටි ප්‍රමාණයක්නේ තියෙන්නේ. මේක අපිට ඕනේ දෙයකට easing හදා ගන්න පුළුවන් කිසිම ඉෂුවක් නැහැ. නිකන් normal easy කරත් ඇති. ඊළඟට අපිට පුළුවන් මේ key frames ටික පොඩ්ඩක් time එක වැඩි කරලා පොඩ්ඩක් කොහොම ඇඩ්ජස්ට් කරගත්තොත් අපිට පුළුවන් ඒක ටිකක් ලොකු ටයිම් එකක් යන විදිහට ඒක හදලා පෙන්වන්න. ඊළඟට අපිට පුළුවන් තව ඕනනම් මේක අපි හිතමු තව දෙපාරක් විතර බවුන්ස් වෙනවායි කියලා. C control V කරලා මේක තව පොඩ්ඩක් අඩුවෙන් එන්නේ. මොකද මේක සමහරවල්ලාට පොඩ්ඩක් අවුල් වෙනවා key frames එහෙම select කරගන්න එක. key frame path edit කරන්නේ පොඩ්ඩක් සමහරවල්ලාට මටත් අවුල් වෙනවා. ඒක ඉච්චර හිතන්න එපා. ඒ හැටි. නොයි ගන්නට විතර පොඩ්ඩක් ආපහු නැවිලා ඔය චුට්ටක් උඩට ගිහිල්ලා තමයි යෝක සෙටල් වෙන්නේ කියලා අපි දානවා. එතකොට අපි දැන් නිකන් මේක ප්ලේ කරලා බලුවොත් එහෙම අන්න ඒ වගේ පොඩි බවුන්ස් ඉෆෙක්ට් එකක් එනවා. එතකොට දැන් ඔයගලන්ට ඕන නම් මේකෙත් ගිහිල්ලා එඩිට් කරගන්න පුළුවන් draft edit එක. draft edit එකට ගිහිල්ලා මේකත් එඩිට් කරගන්න පුළුවන්. ස්පීඩ් එකේ තමයි ඕනම් ගොඩක් හදන්න ඕනේ. වැලියු එකට වඩා ස්පීඩ් draft එකේ හදනවා නම් ගොඩක් හොඳයි. ඔය වගේ මේ වගේ ඒවා. අපිට ඕන නම් පුළුවන් මේ ටික ඔක්කොම පොඩ්ඩක් මෙන්න මේ වගේ පොඩ්ඩක් එඩිට් කරගත්තා නම් ඒක අර ලොකු වෙනසක් පේන්නේ නැහැ. උනට සාමාන්‍යයෙන් අර ඒකේ ඇස් දෙකට පොඩි අමුතු මේකක් තියෙනවා. ඊළඟට අපිට පුළුවන් මේකට මේ චූටි ඇනිමේෂන් එකක් ඔයගොල්ලොත් එක්ක ඇදුවේ මට draft edit එක ගැන පොඩ්ඩක් කියලා දෙන්න ඕනින්ද අපිට පුළුවන් මේ දෙකටම motion blur එක add කරගන්න. මේකටත් අපි motion blur එක add කරමුකෝ. add කරලා බලුවොත්
මෝෂන් බ්ලර් එක වගේ ඇඩ් කරලා අපි බැලුවොත් මේක අන්න වගේ පොඩි තව පොඩි පොඩ්ඩක් උස්සලා ගන්න පුළුවන්. ඊළඟට අපිට මේකට ඕනම් පොඩි බෑග්ග්‍රවුන්ඩ් එකක් දාලා කොහොම තමයි වැඩ කරන්න ගියා අපේ මම වැඩ කරනවා දැකලා තියෙන අය නම් දන්නවා මට ටියුට් එකක් කරන්න ගියත් පොඩි මේකක් තියෙනවා ඒක ඉතින් අර හැටිය අපිට මේකට පුළුවන් gradient ramp එකක් වගේ දාලා ඒක රේඩියල් කළා ඔන්න වගේ පොඩි ඉෆෙක්ට් එකකට හදා ගන්න පුළුවන්. ඒක ඉතින් තමන් කැමති විදිහට තමයි. ඒතර මේක තමයි අද ඔයගොල්ලොත් එක්ක මම හදපු ඇනිමේෂන් එක. මේක හදන්න ප්‍රධානම හේතුව උනේ ඕගොල්ලන්ට මට මෙන්න මේ graph editor එක කියන එක පොඩ්ඩක් පෙන්වන්න ඕනකම තිබ්බ නිසා. එතකොට මම ඔයගොල්ලන්ට පෙන්වන්නම් සාමාන්‍යයෙන් වෙන තව composition එකක් ගමුකෝ. usage. මම ඔයගොල්ලන්ට සාමාන්‍යයෙන් මේ graph editor එකේ මම ගොඩාක් use කරන graphs දෙකක් තුනක් පෙන්වන්නම් මොන වගේද use වෙන්නේ කියලා ඔයගොල්ලන්ට idea එකක් ගන්න පුළුවන් වෙන්න. සාමාන්‍යයෙන් ඔය text එහෙම අපි animate කරනකොට text කියන titles වලට එහෙම අපි animate කරනකොට reveals තමයි ගොඩක් එකෙන්නේ. අපි animate කරනකොට මම කරන දෙයක් තමයි සාමාන්‍ය අපි හිතමු මෙයාව අපි මෙතන ඉඳලා position එකේ separate values x තමයි animate වෙන්නේ. එක තප්පරයක් යනකොට මෙයා එනවා. මම ඉන්නේ මෙතන ඉඳලා එනවා මෙතනට ගියා. මෙතනට ගියනවා. ඉතින් මෙයා ඉන්නේ පිටිපස්සේ මෙතනට ආවම මෙයා ඉස්සරහට ගේනවා. ආයෙ හිතන්න මෙන්න මේ වගේ ඇනිමේෂන් එකක් කරනවා කියලා සාමාන්‍යයෙන් පොඩි රිවීල් එකක්. මේ වගේ ඇනිමේෂන් එකක් කරනකොට සාමාන්‍යයෙන් මම කරන්නේ අපි ළඟට මෙයා තප්පරයක් එතන ඉන්නවා. මම මේ ඩ්‍රාෆ්ට් දෙකක් එකපාර වෙන්නන්න හදන්නේ. ඊළඟ තප්පරේදී මෙයා ඇවිල්ලා යනවා කියලා. දැන් මේක normally මෙහෙම දැම්මොත් එහෙම මේක කැතයිනේ. කිසි quality එකක් නැහැ නේ. ඒකින්ද අපි කරන්නේ මේකට මේක කරන්න පුළුවන් ලේසි විදියක් තියෙනවා is in is out වලින්. එහෙනම් මම නිකන් මේකට is is එකක් දාගෙන F9 එකෙන් මෙතනට ගිහිල්ලා මම වැඩ කරන්නේ ගොඩක් ස්පීඩ් graph එකේ. ඒකින්ද මම ස්පීඩ් graph එකෙන් කරන හැටි පෙන්නන්නම්. සාමාන්‍යයෙන් අපි මොකක් හරි දෙයක් ඇතුළට ගන්නකොට කියන්නේ රිවීල් කරනකොට අපි කරන්නේ ස්පීඩ් පටන් අරන් ඒක ස්ලෝ ඉවර කරන එකයි. ඔය විදිහට තමයි අපි දෙයක් ඇතුළට ගන්නෙ. ඒ වගේම තමයි අපි අපේ ෆ්‍රේම් එකෙන් දෙයක් එළියට යවනකොට අපි කරන්නේ ඒක ස්ලෝ පටන් අරන් ස්පීඩ් අයින් කරලා දානවා. මෙන්න මේ විදිහට තමයි ඒතර ඇනිමේෂන් එක වෙන්නේ. කොහොම එනවා ඔහොම යනවා. එතකොට අර අපේ normal animation එකට නම් මේකේ පොඩි එකක් තියෙනවානේ. නිකන් බැලුවොත් එහෙනම් පොඩි අර normal animation එකට පොඩි අමුතු quality එකක් තියෙනවා. ඒක අර easing වලින් තමයි ගොඩක් දුරට graph editor එකෙන් තමයි මේ වගේ දෙයක් අපි කරගන්නේ. ඊළඟට තව පාවිච්චි කරන graph එකක් තියෙනවා. ඒක තමයි අපි හිතමු මෙතන තියෙන box එකක්. මේක නම් මේ ටියුට් එක කරන්න plan කරපුවා නෙමෙයි. මට අර ඔයගලන්ට මේකත් කියලා දුන්නොත් හොඳයි කියලා හිතිච්ච හින්දා කියලා දෙන දේවල්. අපි මේකේ පොසිෂන් එක ඇනිමේට් කරනවා කියලා. පොසිෂන් එකම ඇනිමේට් කරන්නේ ඒක හොඳට පේන නිසා වෙන කිසිම හේතුවක් නැහැ. අපි හිතමු එයා මෙතන ඉඳන් මෙතනින් මෙතනට එනවා. මෙතනින් එළියට යනවා කිය. මේ වගේ වැඩකදී මම කරන්නේ සාමාන්‍යයෙන් මේක තමයි මම ගොඩාක්ම යූස් කරන මේ easing වර්ග 3. මේකෙදි මම කරන්නේ ගොඩක් දුරට සාමාන්‍යයෙන් ස්පීඩ් graph එක ඇදුවත් අවුලක් නැහැ, value graph එක ඇදුවත් අවුලක් නැහැ. අපි මේක value graph එකේ හදමුකෝ. කරන්නේ සාමාන්‍යයෙන් මේ පැත්තේ මේ බැසි එක පොඩ්ඩක් අදිනවා. මේ පැත්තේ මේ බැසි එක පොඩ්ඩක් අදිනවා. සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ ඇනිමේෂන් එකක් කරනකොට එතකොට වෙන්නේ හිමීට ඇවිල්ලා ඩ්‍රස් කරනවා. ඒක තමයි සාමාන්‍යයෙන් ඔක ඔය වගේ තැන් වලට වඩා යූස් කරනවා continuous animations වලදී. කියන්නේ මේව දෙපැත්තට වෙනන බෝලයක් වගේ අපි ගත්තොත්
මේකට අපිට පුළුවන් අපි දාමු ගිහලා මේකට අපි දානවා loop out bracket ඇතුලේ ping pong කියලා. මේ වගේ එක්ස්ප්‍රෙෂන් එකක් දැම්ම කියලා හිතන්න දාලා අපි මෙතනදී මේක පොඩ්ඩක් ඇතුලට ගන්නවා. දෙපැත්තට තමයි වෙනි තියෙන්නේ. මෙතනදී මේක පොඩ්ඩක් මෙතනට වගේ ගන්නවා. අරගෙන අපි මේක හයිඩ් කරලා දාමු. මේ වගේ ඇනිමේෂන් එකක් කරනකොට සාමාන්‍යයෙන් අර ඒ වගේ graph editor එකක් දාගත්තාම ගොඩක් ලස්සනයි පොඩි අමුතු quality එකක් තියෙනවා ඒකේ. ඔන්න ඕවා තමයි සාමාන්‍යයෙන් ටිපිකලි මම විශේෂයෙන්ම ගොඩාක්ම පාවිච්චි කරන මගේ graph වර්ග තුන ඕවා. ඔයිට අමතරව ඇනිමේෂන් එකට අදාළව කස්ටම් සාමාන්‍යයෙන් ඕනම වෙලාවක අපි graph එකක් හදා ගන්න ඕනේ. එතකොට තමයි graphic quality එක තියෙන්නේ. මම හිතනවා ඔයගලන්ට graph editor එක ගැන තේරෙන්නේ ඇති කියලා. මොන හරි නොතේරෙන දෙයක් තියෙනවා නම් මට කියන්න මම කියලා දෙන්නම්. කිසිම issue එකක් නැහැ. ඒ වගේම තමයි After Effects වල ඔයගොල්ලෝ After Effects හරි Illustrator හරි Photoshop හරි මොන හරි ඔයගොල්ලෝ දෙයක් ඉගෙන ගන්න කැමති නම් කමෙන්ට් එකක් දාන්න. කිසිම issue එකක් නැහැ. මම මේකත් කියලා දෙන්නම් ඉස්සරහට ටියුට් එකක් කරලා. ඒ වගේම තමයි අපේ කට්ටිය ගොඩක් දන්නවා මගේ giveaway එක. මම 10k දැන් තාම 2k තියෙන්නේ 10k සබ් ආවම ඔයගලන්ට පොඩි giveaway එකක් කරනවා කියලා දා live එකේදී කිව්වා. මම ඒක ගැන සම්පූර්ණ විස්තරයක් ඇතුව දාන්නම් post එකක් හරි ටියුට් එකක් හරි දාන්න මේ වීඩියෝ එකක් හරි දාන්නම්. ඒක කොහොමද වෙන්නේ කියලා ඔයගලන්ට ඒකට try කරන්න පුළුවන්. ඒ වගේම තමයි අපේ Discord එකක් හැදුවා. අපි අලුතෙන් Discord එක හැදුවා. Discord එකට එන්න පුළුවන්. ඒතකොට මම ගෙදර ඉන්නකොටම ටිකක් free වෙලාවට මම Discord එකේ ඉන්නවා නිතරම. මේ වගේ වෙලාවට ආවිල්ලා ඔයගොල්ලන්ට මාත් එක්ක කතා කරන්න පුළුවන්. voice chat කරන්න පුළුවන්. නැත්නම් normal text chat කරන්න පුළුවන්. කතා කරලා මොන හරි දෙයක් තියෙනවා නම් ඒ දේ අහගන්න පුළුවන්. කිසිම issue එකක් නැහැ. එහෙනම් හැමෝටම ගොඩක් ස්තුතියි ටියුට් එක බැලුවට. හැමෝටම බුදු සරණයි. හැමෝම පරිස්සමෙන් ඉන්න මේ දවස්වල මේ තියෙන කොවිඩ් සිටුේෂන් එකත් එක්ක පුළුවන් තරම් සැනිටයිසර් එකක් අතේ තියාගන්න, මුන්ට මාස්කයක් දාගෙන හැමතැනම යන්න. ඒ වගේම අපිත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. අපි මේ වගේ දිගටම After Illustrator Photoshop ටියුට්ස් දිගටම කරනවා. මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් යටින් කමෙන්ට් එකක් දාන්න. එහෙනම් හැමෝටම බුදු සරණයි. අපි ඊළඟ ටියුට් එකේදී හම්බ වෙමු.